හොඳයි. ද්වේෂය නිසා ඔබ තුළ තියෙන ද්වේෂය නිසා ඔබට සහ අන් අයට කරදරයක් වෙනවා නම් ඒ වගේම අන් අයගේ තියෙන ද්වේෂ සහගත ස්වභාවය නිසා ඔබට කරදරයක් වෙනවා නම් මේ ශක්ති සම්ප්‍රේෂණය තුළින් ඔබට ඒට විසඳුමක් සහ එයින් සැනසීමක් එයින් මිදීමක් ලබා ගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ද්වේෂය කියන ස්වභාවය පිළිබඳව ඔබ දීර්ඝ කාලීනව ජීවිත කාලය පුරාවටම අහලා තියෙන දෙයක්. ඔබ බණවලින් විවිධාකාර පුද්ගලයන්ගේ දේශනා තුළින් විවිධාකාර විදියට මානසික රෝග සම්බන්ධව කතා කරනකොට ඒ පිළිබඳව ඒ වගේම මේක දිගින් දිගටම ඔබ අහන්න ලැබෙන දෙයක්. නමුත් එක්තරා ස්වභාවයක් තුළ ඔබට ඒ වැඩක් නැති වෙනවා. ඒ වගේම ඔබට ඒ තුලින් පීඩනයට පත් වෙලා ඔබ යම් අවස්ථාවකදී වටහා ගත්තත් ඔබ ඒක ඉවත් කර යුතුයි කියලා ඔබ තුලින් ඒ තුලත් ඔබට වැටහීමක් නැති වෙනවා මේක මොකද්ද කියන එක. ඒ වගේම අනික් අයගේ තියෙන ද්වේෂ සාගත ස්වභාවය නිසා ඔබ පීඩනයටපත් වෙනවා. ඒක ඉවත් කරගන්න ඒකට මුහුණ දෙන ආකාරය ඔබට හොයාගන්න බැරි වෙනවා. ඔබ තුලින් වටහා ගන්න බැරි වෙනවා. අවබෝධ කරගන්න බැරි වෙනවා කොහොමද ඒක කර යුත්තේ කියලා. එතකොට මේකට විසඳුම් ඔබ ඉපදිච්ච දා ඉඳන් ඔබට අහන්න දකින්න ලැබිලා තියෙනවා. නමුත් ඒකට මේ වෙනකන් ඔබට පිළියමක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මූලික වශයෙන් මෙතනදී මම පැහැදිලි කරන්නම් මොකද්ද මේ ද්වේෂය කියන ස්වභාවය කියන එක. එතකොට අවිඥානික මානසිකත්වයේ තුල හටගන්න එක්තරා ස්වභාවයක් තමයි මේ ද්වේෂ සහගත ස්වභාවය නැත්තම් වයලන්ස් එක කියන එක. එතකොට මේක එළියට මතුවෙන්නේ ජීවිතයේ අත්දැකීම් තුල විවිධාකාර දේවල් තුල අපිට පේන්න ගන්නවා මේ හේතුව නිසා තමයි මට මේ ද්වේෂය හටගන්නේ කියලා එක. යම් යම් හේතු නිසා මම බලාපොරොත්තු වෙන ආකාරයට දේවල් සිදු වෙන්නේ නැති වෙනකොට ද්වේෂය අප තුලින් එනවා කියලා අපිට ක්‍රමානුකූලව දැනෙන්න ගන්නවා. ඒක මේ ද්වේෂය දැඩි ලෙස තියෙන කෙනෙක්ට ඒක පේන්නේ නැහැ. ඇත්තටම ඊටමත් අවිඥානික ස්වභාවයේ ඉන්න පුද්ගලයෙක්. එතකොට ඒ පුද්ගලයා හදන්නේ දිගින් දිගටම මේ ද්වේෂය භාවිතා කරලා ඒ පුද්ගලයාගේ තියෙන ආත්මාර්ථකාමී ස්වභාවයන් ඉෂ්ට කර ගැනීමට. ඒතර ඒක එක්තරා දැඩි අවිඥානික ස්වභාවයක්. ඒ වගේම මේ තුළ ක්‍රමානුකූලව මේට විසඳුමක් හොයාගෙන යන පුද්ගලයාට තමයි ඇත්තට මේ සවිඥානිකත්වය ලැබිලා මේ තුලින් මේක අයින් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙන්නේ. එතකොට බොහෝ දුරට මේ වීඩියෝ එක නරඹන ඔබට මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මොකද දැනටමත් ඔබ යම් සවිඥානිකත්වයකට පත් වෙලා තියෙන. එතකොට මේ දේවල් මොනවද කියන එක ඔබ තුළට වැටහීමක් තියෙනවා ඔබ තුළ. ඒ වගේම මේ කියන වචන තුලින් ඔබ තුළ යම් වෙනස්කමක් කර ගැනීමට සිදුවීමට අවකාශයක් ඔබට දැන් ලැබිලා තියෙනවා. මූලික අවධියේදී අවිඥානික ස්වභාවයේදී මම මුලින් සඳහන් කරපු මේ වචන තුල පවා ඒ පුද්ගලයාට මේ වචන සමගත් ඇත්තටම ගැටීමක් ඇති වෙනවා. මොකද මේ කියන දේ ඉතාමත් ඉහළ සංඛ්‍යාතයකින් යොමු කරන ශක්තියක් ඇත්තටම මේ වචන තුල කියන කාරණේ ගැබ්බලා තියෙන ශක්තිය ගැබ්බලා තියෙන හැඟීම. එතකොට එය වැටහෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අවිඥානික හිතකට. ඒ පුද්ගලයා එතකොට මේ වචන තුලත් වචන සමගත් ඇත්තටම ගැටීමක් අභ්‍යන්තරයේ තියෙනවා. එතකොට තවත් ආකාරයෙන් ගන්නකොට මේ ගැටීම ඇති වෙන්නේ ජීවිතයේ සිදුවෙන අත්දැකීම් තුළ තමන්ට ඕන විදිහට යමක් පවතින්නේ නැති වුනහම බලාපොරොත්තු නොවන ආකාරයට දේවල් සිදු වෙන්න ගන්නකොට එතකොට මේ දේ අපිට අත්විඳින්න සිදු වෙනවා. ද්වේෂය හටගන්නේ මෙන්න මේ අවස්ථාවලදී තමයි එතකොට. එතකොට ඒක හටගන්නේ ඒ අවස්ථාවලට වුණත් එතකොට හේතු ලෙස පේන්න පුළුවන් මේ දේවල් අපිට ඕන විදිහට තියෙන්නේ නැති නිසා මේ දේ සිදු වෙනවා කියලා තමන්ගේ පැත්තට අසරණකම දාලා එතකොට ද්වේෂසහගත පුද්ගලයා හැම දෙයක්ම ඒ කියන්නේ තමන් වික්ටිම් එකක් කෙනෙක් විදිහට තමන් තමයි ඒකෙන් පීඩාවටපත් වෙන්නේ කියලා හිතාගෙන ඉන්න ස්වභාවයක් එතකොට මේ ද්වේෂසහගත පුද්ගලයා තුල ඇත්තටම තියෙනවා. කවුරු හරි තමන්ට දෙයක් කරලා දෙන්නේ නැත්නම් එහෙම ඇයි ඒක කරලා දෙන්නේ නැත්තේ? ඒ පුද්ගලයා මේක කරලා දිය යුතුයි. ඒ පුද්ගලයා මේ ලෙසට බැඳිලා ඉන්නවා මේ පුද්ගලයා කියලා අදහසක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඒකට අපි කියනවා වික්ටිම් හුඩ් එකක් කියලා. ඒක එන්නේ ස්වභාවය මත ද්වේෂය අවිස්සන දෙයක් තියෙනවා. අවිස්සනවා. ඒතකොට ඒක එක් උදාහරණයක් පමණයි. නමුත් තව විවිධාකාර ඕන තරම් උදාහරණ තුල. එතකොට මැස්සෙක් ඇවිල්ලා වැහුවත් ඒ තුලත් ද්වේෂයේ අවදිවීමක් ඒ පුද්ගලයන් තුල පවතිනවා. එතකොට ඒකට මූලික හේතුව වන්නේ මැස්සා වැසීම නෙමෙයි ඇත්තටම. ඒ වගේම අනික් සියලුම හේතුන් නෙමෙයි.
පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන හදවත තුළ තියෙන ඇවිලෙන මේ ද්වේෂ සහගත ස්වභාවය. ඒතර මේ ද්වේෂ සහගත ස්වභාවය කියන එක ගත්තොත් එහෙම අපි කතා කරනකොට විද්‍යාත්මකව එතකොට අපි මේ ভাইබ්‍රේෂන්ස් එහෙම නැත්නම් කම්පන සංඛ්‍යාත මට්ටමින් එතකොට මේක ගැන විග්‍රහයක් කරොත් එහෙම මේකෙදි සිද්ධ වෙන කාරණය තමයි ඊටමත් පහළ සංඛ්‍යාතයක ස්වභාවයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ඊටමත් පහත සංඛ්‍යාතයක ස්වභාවයක් බැලූ බැල්මට නමුත් ලෝකයේ සම්මතයට අනුව මේ ද්වේෂය ඊටමත් ලොකු ශක්තියක් ලෙස තමයි පෙන්눔 කරන්නේ. ප්‍රක්ෂේපණය වෙලා තියෙන්නේ වර්තමානයේ තුල. නමුත් එය ඇත්තටම ගත්තොත් එහෙම ඊටමත් අති දුර්වල ශක්ති ස්වභාවයක් තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. බැලූ බැල්මට ඒ ද්වේෂය නිසා සෑහෙන අනික් අයට තුළ පීඩාවක් ඇති වෙනවා. ඒතර මේ පීඩාව තුලින් යමක් කර ගැනීමට හැකියාවක් තියෙන බව පේන්න ගන්නවා මේ ද්වේෂයත් සමග සිටින පුද්ගලයාට. යමක් කරගන්න බැරි නම් හොඳින් හෝ නරකින් කරගන්න කියන අදහස ඇවිල්ලා තියෙන ඔන්න ඔය ස්වභාවය මත. ඒතර මේ නරකින් කර ගැනීම කියන එකට ගොඩක් පිරිස ඒකට බය වෙනවා. මොකද මේ වයලන්ස් එක මේ පුද්ගලයා භාවිතා කරන්න පෙළඹෙනවා මේ තියෙන රෝගී තත්ත්වය නිසා. ඒක ඇත්තටම තියෙන දැඩි රෝගී ස්වභාවයක් තමයි. එතකොට ජීවිත කාලය පුරාවටම මිනිස්සු මේ රෝගී තත්ත්වයෙන් ඉඳලා ජීවත් වෙලා මැරලා යනවා. එතකොට මේ පුද්ගලයා මැරුණාට පස්සේ සිදුවෙන දේ එතකොට අපිට කතා කරන්නවත් බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට නැවතත් අපි කතා කරපු තැනට ගියාට පස්සේ මේ ද්වේෂසහගත ස්වභාවය ඊටමත් වීක් එනර්ජි එකක්. එහෙම නැත්නම් ඊටමත් දුර්වල ශක්තියක්. නමුත් බැලූ බැල්මට ඒක ඊටමත් ශක්තිමත් ස්වභාවයක් තමයි එය ප්‍රක්ෂේපණය වෙලා තියෙන්නේ. නමුත් මේ වැටහීම තුළ මේ වැටහීම තියෙන පුද්ගලයාට ඔබ මේ කියන දේ අහගෙන ඉන්න ඕන ඇත්තටම ඔබට දැන් තේරෙනවා මේකේ තියෙන්නේ ඇත්තටම දුර්වල ස්වභාවයක් බව. ඒ වගේම ඔබට යම් හොඳ කියන දෙයක් තුළ ඔබ ජීවත් වෙලා තියෙනවා නම් ඒ හොඳ කියන ස්වභාවය පොඩ්ඩක්වත් ලං වෙන්න බැරි ශක්තියක් තමයි ද්වේෂය කියලා ඇත්තටම කියන්නේ. බැලූ බැල්මට කොච්චර ශක්තිමත් ලෙස ඒ පෙනුනත් එයට ඔබගේ තියෙන හොඳ ගුණයට ලං වෙන්නවත් බැරි ස්වභාවයක් තමයි මේ ද්වේෂය තුළ ඇත්තටම පවතින්නේ. එතකොට පංචම මාන දක්ම තුළ දෘෂ්ටිය තුළ කියන්නේ මනස පුළුල් වීමත් සමගම ඔබගේ හදවත අවදි වීමත් සමගම මේ දෘෂ්ටියෙන් දකිනකොට පුළුල් ලෙස මේ දේ දකිනකොට මේ ද්වේෂයට ඇත්තටම ඔබ ඉදිරියේ කළ හැකි දෙයක් නැහැ ඇත්තටම. ඒකයි මම කිව්වේ මෙතනදී මේ වීක් එනර්ජි එකක් නැත්නම් දුර්වල ශක්තියක් ත්‍රිමාන මානසිකත්වයක් තුළ අවිඥානික ස්වභාවයක් තුළ මෙය දැඩි ශක්තියක් ලෙස පෙන්눔 කරනවා. ඒතකොට ද්වේෂය කියන එක හට ගන්නකොට වෙන දේ තමයි මේ සෛලයක් ගානේ ද්වේෂ සහගත සිතුවිල්ල ක්‍රියාවට වචනයට එන්න ඕනේ. සිතුවිල්ලක් හට ගන්නකොට මේ සෛලයක් ගානේ ඒ ශක්තිය දැනෙන්න ගන්නවා අපේ ශරීරය තුළ. අවිඥානික පුද්ගලයාට එය මොකක්ද කියලා හඳුනා ගන්න නැහැ. නමුත් ඔබ තුළ තියෙන සවිඥානිකත්වය මත ඔබට දැන් වැටහෙනවා. සිතුවිල්ල හට ගන්නකොටම ඇඟ පිච්චිලා ඉවරයි කියලා කියන්නේ ලේ උණු වෙනවා කියලා කියන්නේ අන්නේ ස්වභාවය. ලේ පිච්චෙනවා කියලා කියන්නේ ඉන්නේ ස්වභාවය මත. ලේ තුල තමයි එතකොට සිත තියෙන්නේ. ඇඟ පුරාවටම විහිදලා තියෙනවා එතකොට සිත. සිතුවිල්ල හට ගන්නකොටම ඔබ තුල ඇත්තටම අතත්‍ය අපායක් ගොඩනගලා ඉවරයි. නැත්නම් වර්චුවල් හෙල් එකක් ගොඩනගලා ඉවරයි. ඇත්තටම ඔබ තුල ඔබ එතකොට අපාය යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ තුල ඒ මොහොත තුලම ඔබ ඒක ගොඩනගලා ඉවරයි. ඒ සිතුවිල්ල තුල. ඒතර ඒ ස්වභාවය තුල ඔබ තුල කොච්චර හොඳ දේවල් තියෙනවා කියලා ඔබ හිතාගෙන හිටියත් ඔබ කරන දේ හරියටම හරි කියලා ඔබ කොච්චර සාධාරණීකරණය කරන්න උත්සාහ කරත් ඔබ ඊටමත් හොඳ පුද්ගලයෙක් ඔබ අනික් අයට උදව් කරනවා ඔබ අනික් අයට ගැන සෑහෙන සලකනවා කියලා ඔබ හිතාගෙන හිටියත් ඒ කිසිදු දෙයකින් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔබ මේ ශරීරයට දැඩි අසාධාරණයක් කරලා ඉවරයි. ඒ සිතුවිල්ල හට ගන්න එකත් සමගම. මොකද හැම දෙයක්ම පටන් ගන්න මෙන්න මේ ස්වභාවයට ඔබ සලකන ආකාරය අනුව මිසක් ඔබ අනික් කෙනාට සලකන ආකාරය අනුව නෙමෙයි. මොකද අනික් කෙනාට සලකන ආකාරය අවංකවම වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එය ඇක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ සාධාරණීකරණය කරගත්
ඇක්ට් එකක් වෙන්නත් පුළුවන්, රංගපෑමක් වෙන්නත් පුළුවන්. ඒකට ඒක ඇත්ත කියලා අවිඥානික ස්වභාවය තුළ එන්නකොට දැනෙන්නත් පුළුවන්. ඔබ ඊටමත් අවංකවම තමයි අනික් අයට සේවය කරන්නේ කියන එකත් ඔබ තුළ මතුවෙන යම්කිසි මායාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවිඥානිකව ඔබට දැනෙන දෙයක් වෙන්න පුළුවන්. අවංකව කියලා කියන්නේ හිත ගැඹුරේම අර වයලන්ස් එක කියන ස්වභාවය, ද්වේෂය කියන එක ස්වභාවය ඇත්තටම තියෙනවා. එතකොට ඒ තුළ ඔබගේ අභ්‍යන්තරය තුළ ගැටුම හැරෙන තිස්සෙම තියෙනවා. අභ්‍යන්තරය තුළින් මේ වයලන්ස් එකේ ද්වේෂය ඉවත් වෙලා නැහැ. නමුත් ඔබ හිතාගෙන ඉන්නේ ඔබ ඊටමත් හොඳ ස්වභාවයක කෙනෙක්. එතකොට මේ ඔබ තුළ තියෙන හොඳ ඊටා හොඳයි. නමුත් මේ හොඳින් සත පහක වැඩක් වෙන්නේ නැහැ. ඔබ ඔබගේ ස්වභාවයට අසාධාරණී කරලා ඉවරයි මුලින්ම. ඔබගේ ස්වභාවය මරලා ඇත්තටම ඉවරයි. මේ හටගන්නු දේශසාක සිතුවිල්ල තුලම ඔබව මරලා ඉවරයි. ඒක මම කිව්වේ අතත්‍ය අපායක් ඔබ තුල ගොඩනගලා ඉවරයි කියලා. එතකොට ඒ දිගින් දිගටම සිදු වෙනකොට ඔබට සිදු වෙන දේ ඔබටත් හිතා ගන්න බැරි වෙනවා. එතකොට ඔය අවිඥානිකත්වයේ තුලම තමයි ඔබ මැරෙන්නේ. එතකොට එතනින් එහාට මම කතා කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඊට පස්සේ වෙන දේ ගැන. නමුත් ඒ ස්වභාවයත් ඊට පස්සේ මේ කතන්දරයට එනකොට අවිඥානික මානසිකත්වයේ තුල ඒකත් ඊටමත් තමන්ගේ ආත්මාර්ථකාමී ස්වභාවයටම ඇදලා අරගෙන එයටම වාසි සහගත ලෙස එතකොට කටයුතු කරන්න උත්සාහ කරනවා ඒ අවිඥානික ස්වභාවය තුල. ඒ කියන්නේ යම් ආකාරයක් යම් දෙයක් ඔබට කැමති විදිහට සිදු වෙන්නේ නැත්නම් එහෙම ඒ ද්වේෂය භාවිතා කරලා උත්සාහ කරනවා ඔබ යම් දෙයක් කර ගැනීමට. එහෙම නැත්නම් කාට හරි අපි ත්‍රෙට් කරන්න. කාට හරි තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න කාව හරි භාවිතා කරන. එතකොට එලෙස භාවිතා වෙන ශක්තියක් තමයි ඇත්තටම මේ ද්වේෂය කියලා කියන්නේ. එතකොට මේ අවිඥානික මානසිකත්වය තුළ මේ ද්වේෂය කියන එක ඊටමත් හොඳ ශක්තියක් ලෙස පෙවුනත් මෙය පුළුල් මානසිකත්වයකට ඇත්තටම පේනවා. මෙය ඊටමත් තිරිසන් ස්වභාවයේ ශක්තියක් බව. ඒ කියලා කියන්නේ මේක ඊටමත් දුර්වල ශක්තියක් බව. එතකොට මේ ස්වභාවයට මූලික හේතුව වන්නේ තමා කිසි දින තමා ගැන තමන් හිතන්නේ තමන් ගැන තමන් කියා කරනවා, අවධානය යොමු කරලා තමන්ට ආදරය කරනවා කියලා. නමුත් එහෙම නැතුව තමන් හැමතිස්සෙම තමාව පීඩණයට පත් කරන පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. අනික් අයගෙන් ළමක් ලබා ගන්න මිසක් තමා තුල නැති දේ අනික් අයගෙන් ලබා ගැනීමට මිසක් තමා තුල එය ගොඩනගාගෙන, එය පැල කරලා, එය වර්ධනය කරලා, ඒ ගුණයක් ලෙස යහපත් ගුණයක් වර්ධනය කරලා එයින් දෙයක් අනික් අයට ලබා දීම නැතුව අන් අයගෙන් සියලුම දේ තමාගේ නැති දේ, තමාගේ අභ්‍යන්තරය තුළ නැති ගුණය අන් අයගෙන් උදුරා ගන්න ස්වභාවයකට මේ ද්වේෂසහගත මානසිකත්වය පත් වෙනවා. එතකොට ඒ කියන්නේ තමන්ට කිසිදු ආදරයක් නැහැ. නමුත් ඇත්තටම අනික් අයගෙන් ඒ ආදරේ උදුරා ගන්න උත්සාහ කරන මානසිකත්වයක්. ඒතර ඔය තුල තමයි මේ පුද්ගලයා දිගින් දිගටම ජීවත් වන්නේ. ඒතර මේ ස්වභාවය ඇත්තටම මුළු විශ්වයටම සෑහෙන භයානක ස්වභාවයක්. විශ්වයට කියලා කිව්වේ එතකොට තමාගේ වටේට ඉන්න අයට, තමාගේ පවුලේ අයට, ළඟම අයට, ඒ වගේම සමාජීය වශයෙන් ලෝක මට්ටමේ, ඒ වගේම සම්පූර්ණ විශ්වයට. මොකද ඔබට සිතුවිල්ලක් මතුවෙනකොට ඒ වචනයට, ඔය ක්‍රියාවට යන්න කලින්ම ඇත්තටම වචනයේ ක්‍රියාවට යනවා කියලා කියන්නේ දැඩි ලෙස පහත් තත්වයකට පත් වෙලා තියෙන්නේ. නමුත් සිතුවිල්ල හට ගන්නකොටම දස දිශාවට මේ පැතිරෙලා ඉවරයි. ඒ ස්වභාවය නිසා එතකොට විශ්වයටම එකකින් හානියක් සිදු වෙනවා. ඒ ඔබ තුලින් ගොඩනගෙන ඔබ ප්‍රක්ෂේපණය කරන, ඔබ ට්‍රාන්ස්මිට් කරන ඒ ද්වේෂසහගත කිරණය තුලින්. එතකොට ඒකයි කිව්වේ එලෙස තමන්ට විතරක් නෙමෙයි. එතකොට තමන්ට කරන මේ හානිය, තමන්ගේ මේ ලේවලට, මේ ශරීරයට කරන හානිය මුළු විශ්වයටම මේ මොහොතක් තුල පැතිරී ගොස් අවසන්. එතකොට ඔබ කරන දේ අන්තිමට ඔබටත් හිතා ගන්න බැරි වෙනවා. මේ අවිඥානිකත්වය තුළ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනකොට එතකොට යන්න තනක් නැති වෙනවා කියලා තමයි එතකොට ව්‍යවහාරය තුළ කියන්නේ. එතකොට ඒක ඉතාමත් දැඩි සත්‍යතාවයක් කියලා තියෙනවා. එතකොට ඔබ විවිධාකාර දේවල් වලින් මේක අහලා තිබ්බට මේකේ තියෙන විද්‍යාත්මක පදනම, ඒ වගේම අධ්‍යාත්මික පදනම සහ මොන කෝණයෙන් මේක දැක්කත් මේ දේ ඔබ තුලින් මුලින් උපුටා දැම්මේ නැත්නම් එහෙම මූලික වශයෙන් ඔබ තුල තියෙන දෙයක් නම් ඒ මුලින් උපුටා දැම්මේ නැත්නම් එහෙම ඔබ ඊටමත් අසරණ සහ ඔබට හිතා ගන්නත් බැරි භයානකත්වයකට ඔබ පත් වෙලා ඉවරයි. දැනට මේ ස්වභාවය තියෙනවා නම්
එතකොට ඒ ගැලවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අනික සියලුම දේ පසෙක තබා මේන් ගැලවීම තමයි මූලික වශයෙන්ම කර යුත්තේ. ඒ වගේම මේක අයින් කරගන්න ඔබට උදව් කර හැක්කේ ඔබ අවංකවම සීරියස්ලිම ඇත්තටම මේට මේ අයින් කර ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් පමණයි. නැත්තම් එය සතපහක වැඩක් නැති වෙනවා. ඒක ජීවිත කාලය පුරාවට මේ ස්වභාවය ඔබට අයින් කරගන්න අවස්ථා ලැබිලත් එයට ඔබ තුලින් ඒ කැපවීම සිදු වුණේ නැත්තේ. ඒ වගේම ඒ කියන්නේ අවශ්‍යතාවයක් තිබ්බේ නැත්තේ. මූලික වශයෙන් තවත් දෙයක් තමයි කියන්නේ අවිඥානිකත්වය තුළ හොයාගන්න බැරි වෙන ඇත්තටම තමන් ඉන්න මේ අසරණ ස්වභාවය, එහෙම නැත්නම් ඒ කියන වික්ටිම් හුඩ් එක කියන ස්වභාවය. ඒකත් එක්තරා කාරණයක්. නමුත් දැන් ඔබට අවස්ථාවක් තියෙනවා ඇත්තටම මේකේ තියෙන සත්‍යතාවය මේ ආකාරයෙන් ඔබ දැක්කට පස්සේ, ඒ වගේම මේක ඔබ අහගෙන හිටියා නම් එහෙම මේකෙන් යම්කිසි ආකාරයක ඔබට සහනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ සත්‍යතාවය දැකීම තුළ ඔබට මේකට පරිවර්තනය කරගන්න අවශ්‍ය ඔබ තුළ තියෙන කැපවීම, ඒ කියන්නේ අවශ්‍යතාවය ඔබ තුළින් දැන් මතුවෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේක එකපාරට අයින් වෙන දෙයක් නෙමෙයි. අපි ඇතුළට අපිට කිඳා බහින්න සිදු වෙනවා ඇත්තටම. ඒ වගේම ඔබට හිතෙනවා ඔබ තුළ ඔබේ සියල්ලම නැති වෙනවා කියලා මේ ද්වේෂය අයින් කරනකොට. කියන්නේ ඔබ ඇත්තටම මැරිලා ඉපදෙනා වගේ ස්වභාවයක් සිදු වෙනවා මේක සම්පූර්ණයෙන්ම අයින් කරනකොට. ඒකට ඒ වගේම හිත හුරු නැති ස්වභාවයක් තියෙනවා. ඒකට මුණ දෙන්න හිත බය ස්වභාවයක් තියෙනවා. يعني බය කියන ස්වභාවයක් මේ ද්වේෂයත් එක්ක එන දෙයක්. ද්වේෂය තියෙන පුද්ගලයා දැඩි ලෙස අනික් අයව පාලනය කරන්න, කන්ට්‍රෝල් කරන්න ද්වේෂ සාගත හැසිරුණාට ඒ පුද්ගලයාගේ තියෙන ශක්තියක් නෙමෙයි ඒක. ඒ පුද්ගලයාගේ තියෙන බය තමයි ඇත්තටම මේ ආකාරයට මතුවෙන්නේ. ද්වේෂ සාගත පුද්ගලයා ඊටමත් බයයි තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවයට. ඒ බය තමයි එතකොට පිට වෙන්නේ මේ වගේ දේශයක් ලෙස. කියන්නේ තමාට මුහුණ දෙන්න තියෙන බය නිසා තමයි, තමන්ගේ සත්‍ය ස්වභාවයට මුහුණ දෙන්න තියෙන බය නිසා තමයි එතකොට මේ ආකාරයක ඒ පුද්ගලයන් පිපිරෙන ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැමතිස්සෙම එක්ස්ප්ලෝඩ් වෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැමතිස්සෙම ඇවිලෙමින් තමයි එතකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අභ්‍යන්තරයේ තියෙන බයට මුහුණ දෙන්න තියෙන අකමැත්ත නිසා. ඒ වගේම මේක හරියට දකින්න ඥානය පහළ වෙලා නැති ස්වභාවයක් තියෙන්නේ. ඒක තමයි අවිඥානිකත්වය කියලා කියන්නේ. එතකොට ඒ ස්වභාවය තුළ ඔන්න ඔය වගේ වාතාවරණයක් එතකොට උදා වෙනවා. ඒකට එතකොට මේ ආකාරයෙන් ඔබට යම් තාක් හෝ සවිඥානිකයක් ලැබිලා තියෙනවා නම් දැන් ඔබට අවස්ථාවක් තියෙනවා එතකොට මේ දවස් ඉඳන් මේ මොහොතේ ඉඳන් ඊට අදාළ කටයුතු කිරීම. එතකොට ඒ කරන ආකාරයක් ඇත්තටම තියෙනවා. ඒ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ පෞද්ගලිකව තමයි ඇත්තටම කියන්න වෙන්නේ එක එක පුද්ගලයාගේ වාතාවරණයේ ස්වභාවය, මානසිකත්වය අනුව එතකොට. නමුත් සාමාන්‍ය වශයෙන් මේ ආකාරයට ඔබට මේ ශක්ති සම්ප්‍රේෂණය තුළින් ඔබට යම්කිසි ආකාරයක සහනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඔබට ඊට අදාළ මූලික පියවර තැබීම. අපගේ විශ්ව ශක්ති පාඨමාලා මූලික අධීරයන් අවසන් කළ ඔබට හෘද කේන්ද්‍රීය මානසිකත්වය level 3 පාඨමාලාවට දැන් සම්බන්ධ විය හැක. ඩිස්ක්‍රිප්ෂන් එක තුළ ඇති යොමුව තුළින් හෝ අපගේ වෙබ් අඩවියේ පාඨමාලා ටැබ් එක තුළින් ඔබට මේ සඳහා සම්බන්ධ විය හැක. ඔබ සියලු දෙනා තුළ පරමාලෝකය උදා වේවා.